Welcome to Jayatissa Affordaheti YouTube channel. Let's learn to describe a picture. Hello, I welcome you all to my YouTube channel. අයිබෝවන් මම ඔබ සියලු දෙනාම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔබට ඉදිරිපත් කරන්න යන්නේ Today I am going to present you another lesson on describing a picture. අද මම ඔබට ඉදිරිපත් කරන්න යන්නේ පින්තූරයක් විස්තර කිරීම පිළිබඳ තවත් පාඩමක්. දැන් ඔබට මතක ඇති මම පළවෙනි පාඩමේදී hospital ward එකක් ගැන විස්තරයක් කළා. මේ පින්තූරයක් හරහා භාෂාව ඉගෙන ගන්න එක හරිම ඵලදායී එකක් වෙනවා. It is very effective to learn a language through a picture because you can see something and you are going to describe what you see. මන්ද ඔබ දකින්න දෙයක් ඔබ කියන්න යන්නේ. ඉතින් මේ සම්බන්ධව ඉදිරියේදී ඇත්තටම සිදුවන සිදුවීමක් තියෙන ස්ථානයේ ඉඳලා විස්තර කරන්න යන්න බලාපොරොත්තු වෙනවා මම. දැන් අපි මේ පාඩමේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටසේදී ඔබ පින්තූරය බලාගෙන මම මේකෙදි විවිධ ව්‍යාකරණ වාක්‍ය රටා පාවිච්චි කරමින් මේ පින්තූරය විස්තර කරන හැටි කියලා දෙනවා. ඔබට හොඳට අහගෙන මේ වාක්‍ය රටා සියල්ලම මේ වගේ පින්තූරයක් විස්තර කරන්න අවශ්‍ය වෙන ව්‍යාකරණ වාක්‍ය රටා වගේම වචන ටිකක් ඉගෙන ගන්නවා පළවෙනි කොටසේදී. ඊළඟට මම දෙවෙනි කොටසේදී කරන්න යන්නේ ඉංග්‍රීසි කතා කරන්න. ඔබට තියෙන්නේ මම අහනවා ප්‍රශ්න ඔබෙන්. එහෙම නැත්නම් මම විදේශීය ජාතිකයෙක්ගෙන් මේ ප්‍රශ්න ඔබට අහන්න කියනවා. එතකොට ඒ විදේශීය ජාතිකයෙක් කටහඬ අපි හුරු කරගන්න එපාය. මොකද අපිට භාෂාවක් විදේශ භාෂාවක් ඉගෙන ගද්දී when we are learning a foreign language it's very important to understand their English, the pronunciation, and we also will have to pronounce the words correctly. So with that idea in my mind, I always try to use native speakers voices. ඉතින් ඒ අදහස නිසාම මම බොහෝ වෙලාවට පොඩු ගන්නද්දී මේ විදේශී ජාතිකයන්ගේ කටහඬවල් ශබ්ද ඔබේ කනට හුරු කරවන්න අවශ්‍ය නිසා ඒවා භාවිත කරනවා. එතකොට දැන් පළවෙනි කොටසේදී තියෙන්නේ මේ පින්තූර විස්තර කරන එක. පින්තූරය බලාගෙන කරන විස්තරය අහගෙන පින්තූරෙත් එක්කලම අපි භාෂාව අපි තුලට දාගන්නවා. දෙවෙනි කොටසේදී තියෙන්නේ ඔබට පින්තූරය බලාගෙන අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. මන්ද ඔබට ඒක කරන්න පුළුවන් වෙනවා. You'll be able to do that because first we have described the picture. පළමුවෙන් අපි පින්තූර විස්තර කරලා තියෙනවානේ. ඒක නිසා දෙවෙනි පියවරේදී ප්‍රශ්නේ ගොඩ නැගින ආකාරයත් ඒකේ ව්‍යාකරණ කොටසුත් කියලා දීලා අන්න අර ප්‍රශ්නය අහද්දී ඔබට පුළුවන් උත්තර දෙන්න. පින්තූර දිහා බලාගෙන. ඊළඟට තුන්වෙනි කොටසේදී කරන්නේ spoken English වලට අවශ්‍ය තවත් දෙයක් සංවාදයක්. මේ පින්තූරයේ ඉන්න අය අතරේ ඇතිවෙච්ච සංවාදයක් තමයි තුන්වෙනි කොටසේදී ඉදිරිපත් කරන්නේ. එහෙමනම් ඔන්න දැන් පියවර 3කින් පින්තූර විස්තර කරන ගමන් ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න යන්නේ. මේක අලුත් ක්‍රමයක් භාෂාව ඉගෙන ගන්න. මුලින්ම තියෙන්නේ ඔබ හොඳට පින්තූරය දිහා බලාගෙන පින්තූරය ගැන විස්තර කරන වාක්‍ය හොඳින් ඉගෙන ගන්න. ඒ පළවෙනි පියවර. දෙවනුව ඔබෙන් ප්‍රශ්න අහනවා. ඔබට ප්‍රශ්නේ පේනවා, ඇහෙනවා. ඔබ උත්සාහ කරන්න අර මුලින් අහගෙන හිටිය විස්තරයට අනුව උත්තර දෙන්න පුළුවන්ද කියලා. අමාරුම නම් ඔබ මුලින් ඉගෙනගත්ත වාක්‍ය නැවත බලලා පිළිතුරු දෙන්න බලන්න. හැබැයි මේක කර කර ඉගෙන ගන්න ඕනේ. භාෂාවක් ඉගෙන ගන්නවා කියන එක නිකම් මේ අහගෙන ඉඳලා විතරක් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. It is not possible to learn a language merely by listening to it. Now you have been listening to me, but you are listening to Sinhala sometimes because when I am going to explain this Sinhala, මම මේක සිංහලෙන් විස්තර කරන්න ඔබ ලස්සනට සිංහල අහගෙන ඉන්නවා. ඉතින් එතකොට ඔබේ සිංහල දැනුම තමයි වර්ධනය වෙන්නේ. ඉතින් ඒකින්ද සිංහල වගේම ඉංග්‍රීසි වලින් කියපු ටිකත් හොඳට අහගෙන ඉඳලා අර ප්‍රශ්න අහද්දී හොඳට බලන්න ඒකට උත්තරේ අර පින්තූර විස්තර කරපු ඒවාෙන් ගන්න. ඊට පස්සේ අර තුන්වෙනි පියවරේදී සංවාදය අපි අහනවා. සංවාදයට සවන් දීලා ඒ වගේ සිටුේෂන් එකකදී මොනවද අපි කතා කරන්න කියන එක මේ ඩයලොග් එකකුත් ඉගෙන ගන්නවා. එතකොට එහෙමනම් ඔන්න පාඩමේ කොටස් 3. දැන් අපි මුලින්ම එමු පළවෙනි කොටසට. හොඳින් මේ පින්තූර දිහා බලාගෙන මේ විස්තරය හොඳට අහගෙන ඉන්න
පින්තූරය බලාගෙන මහන්න. මම ඒ සමගම වාක්‍යයෙන් වාක්‍ය ඔබට ඉදිරිපත් කරනවා. මම සිංහල වාක්‍යයක් ඉදිරිපත් කරන්නම්. හැබැයි සිංහල එක මම කියවන්නේ නැහැ. මොකද ඔබට පේනවනේ. එතකොට ඔබට වැඩි කනට ඇහෙන්න ඕන ඉංග්‍රීසි නිසා ඉංග්ලිෂ් වාක්‍ය කියනවා. සිංහල වාක්‍ය මම සිංහලෙන් ඕනනම් සබ්ටයිටල් එකක් විදිහට දානවා. පේනවා විතරයි. ඔබට ඇහෙන්නේ එතකොට ඉංග්‍රීසිමයි. ඔන්න එහෙනම් අපි පළවෙනි කොටස පටන් ගමු දැන්. Look at the picture and listen to the description first. ඒ තමයි පළවෙනි පියවර. 1. This is a picture of a beach. 2. There are 3 on the beach. 3. One is a woman, another one is a girl, and the other one is a man. 4. The woman and the girl are walking hand in hand on the beach. 5. The man is coming towards them. 6. He is bringing something in a bag. 7. He seems to be a fisherman. 8. He might be the husband of the woman. 9. 2 of them seem to be waiting for the man. 10. The man also is looking at them. 11. The girl might be one of their relatives. 12. She might have come to see them. 13. She seems to be a little fashionable. 14. She might have come from an urban area. 15. The man seems to be coming after work. 16. He might be bringing some fish for their lunch and dinner. හොඳයි. දැන් දෙවෙනි පියවරට එන්නට මත්තෙන් අපි මේ පින්තූරය ගැන කරපු විස්තර වාක්‍ය ටික ඉගෙන ගන්න බලමු. මොකද්ද පළවෙනි එක? This is a picture of a beach. This is a picture of a beach. එතකොට මෙතෙන්දි මම පාවිච්චි කරලා තියෙනවා is කියන be verb එක. මේ බලන්න. මේ is කියන be verb එක පාවිච්චි කරනවා මෙතෙන්දි මම වෙනවා කියලා කියන්න. එහෙම නැත්නම් තියෙනවා කියලා කියන්න. මේ is එකේ තේරුම් තමයි වෙනවා, ඉන්නවා, තියෙනවා කියන එක. වෙනවා, ඉන්නවා, තියෙනවා. එතකොට දැන් මම ගත්තොත් this කියන එකෙන් එන්නේ මොකද්ද? this මේ. ඊළඟට බලන්න. තියෙන්නේ is මේ තියෙන්නේ this is. එතකොට is කියන්නේ තියෙනවා කියන්නේනේ. This is a picture. පින්තූරයක්. පින්තූරයට picture කියනවා. පින්තූරයක් කියන්නේ a picture. This is a picture. ඉතින් මේ පින්තූරේ මොකක්ද කියලා සම්බන්ධ කරන්න of කියන නිපාත පදේ යොදා ගන්නවා. මේ බලන්න. ඔන්න මම නැවතත් කියනවා මේක. This is a picture of a beach. හොඳට බලන්න. This is a picture of a beach. දැන් මේ වාක්‍යය හැදිලා තියෙන්නේ මේ වාක්‍ය ප්‍රධානම කොටස තමයි මේ is කියන එක. ඒක තමයි ක්‍රියාව. ඒතකොට මේ තියෙන්නේ. ඊළඟට තියෙන්නේ නාම පදය. මේක ප්‍රේස් එක. picture කියන්නේ පින්තූරය, a picture පින්තූරයක්. ඕනම දෙයක් එකක් නම් එක් කියලා කියන්නේ අපි a කියන මේ වචනය යොදා ගන්නවා. a picture. ඊළඟට මෙන්න මේ of කියන එකෙන් කරන්නේ මේ පින්තූරේ මොකේකද කියලා සම්බන්ධ කරන්න ඒ අදාළ දේ දානවා. a beach වෙරළක්. මුහුදු වෙරළටනේ beach කියන්නේ. එතකොට this is a picture of a beach. දැන් ඉතින් ඕනම පින්තූරයක් විස්තර කරන දවසකට ඔබට ඒක කරන්න පුළුවන්. this is a picture of a beach. ඔන්න එතකොට හරි. දැන් ඒක හරියට පළවෙනි වාක්‍යය. දැන් වාක්‍ය හැදුන හැටිත් ඔබ දන්නවා. මේ තියෙන්නේ පින්තූරයක්. මේ පින්තූරය මොකේද කියලා සම්බන්ධ කරන්නේ of කියන නිපාත පදයෙන් of a beach වෙරළක වෙරළක්. හරි. දැන් ඊළඟට බලන්න තව වාක්‍යයක්. දෙවෙනි වාක්‍යය ගමු අපි. ඔන්න දැන් මේ වාක්‍ය හොඳට හිතට ගන්න ඕනේ. මෙන්න මම ඒක මකනවා. This is a picture of a beach. දැන් මම ගන්නවා be verb එකේ බහුවචන ස්වරූපය. ආ කියන එක.
ආ කියන්නේ be verb එකේ බහුවචන ස්වරූපය. දැන් මම කියනවා ආ කියන්නේ තියෙනවා ඉන්නවා වෙනවා කියන්නම තමයි ආ කියලා කියන්නේ. එතකොට දැන් මම කියනවා මෙහෙම. ඔන්න බලන්න. there 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 කියන්නේ එහි කියලා කියන්නේ. here කියන්නේ here මෙහි there එහි. එතන එහි කියන්නේ there කියලා කියනවා. ස්ථානයක් ගැන කියද්දි. හොඳට අහගන්න. here කියන්නේ මෙහි මේ t නැතුව her දැම්මොත් here here මෙහි එහි කියලා කියන්නේ අපි මෙතෙන්ට t අකුරක් දානවා. එතකොට there එහි there. දැන් ඔන්න මම කියන එක බලන්නකෝ. දැන් පළවෙනි එකේ ගත්තේ this කියලා is. දැන් මම ගන්නෙ there එක්කලා අපි යොදා ගන්නවා ආ කියන උපක්‍රියාව. ඒ කියන්නේ be verb එකේ බහුවචන ස්වරූපය. there are එහි ඉන්නවා. there are කියනවා තියෙනවා ඉන්නවා කියන දෙකටම. ඒතර අපි කියනවා එහි ඉන්නවා. there are එහි ඉන්නවා 3 දෙනෙක්. එහෙනම් අපි කියනවා 3 දෙනාට කියන්නේ 3 කියනවා ඉලක්කමක් වශයෙන් 3ටත් 3 කියනවා 3 දෙනාටත් 3 කියන්නේ. මොනවා හරි දේවල් 3කටත් 3. හරි 3 දෙනෙක් කියන්නත් 3. දැන් එක්කෙනෙකුට 1 කියනවා. හරි 2 කියනවා දෙන්නෙකුට. 3 දෙනාට 3 කියනවා. එතකොට there are 3 කියන්නේ 3 දෙනෙක් ඉන්නවා. දැන් අපි මේ 3 දෙනා ඉන්නේ දැන් එහි කියන්නේ කොතනද කියලා අපි තැන මෙහෙම කියනවා there are 3. එතකොට අපි ආයෙ නිපාත පදයක් යොදා ගන්නවා. ඉන්න තැන කියන්නේ on the beach. on the beach. එතකොට දැන් බලන්න මේ වාක්‍යයේදී අපි ඉගෙන ගත්තේ මොකද්ද? මෙන්න be verb එකේ බහුවචන ස්වරූපය there are ඉන්නවා එහි ඉන්නවා 3 දෙනෙක්. දැන් හොඳට මතක තියාගන්න. මිනිස්සෙන්ට 3 කියලා කියන්න පුළුවන් 3 දෙනා කියන්න. there are 3 ඉන්නවා 3 දෙනෙක්. ඉන්න තැන එහි කොහෙද ඉන්නේ? on the beach. වෙරළේ මුහුදු වෙරළේ කියන්නේ අපි යොදා ගන්නවා නිපාත පදයක් on කියලා. ඒතකොට අපි කියනවා on the beach. දැන් බලන්න පළවෙනි වාක්‍යෙත් අපි ඉගෙන ගත්තා is කියන be verb එකයි ඒක වචනයක් කළ වර්තමානදී is යොදනවා. ඒ වගේම අපි ඉගෙන ගත්තා of කියන නිපාත පදය අර beach එක පින්තූරයට සම්බන්ධ කරන්න. දැන් තැනක් ගැන කියද්දී ඒ සම්බන්ධ කරන්න of යදුවට ස්ථානයක් ගැන කියද්දී අපි යොදන්නේ එම ස්ථානය මත කියලා කියන්නේ on කියලා. එහෙමනම් there are 3 on the beach. දැන් හොඳට ඒ වාක්‍යයත් බලා ගන්න. ඔබට ඕන නම් මේක සටහන් කරගන්නත් පුළුවන්. දැන් අපි යමු ඊළඟට. මේ ඉන්න අය කවුද කියලා වෙන් වශයෙන් කියමු මේ ඉන්න 3 දෙනා. දැන් හොඳට පින්තූර දිහා බලා ගන්න අය. ඔන්න හොඳයි. දැන් අපි ඊළඟ වාක්‍යයට එමු. බලන්න දැන් පින්තූරේ ඊළඟට තියෙන්නේ මේ පින්තූරේ දැන් 3 දෙනෙක් ඉන්නවා කිව්වනේ. අපි බලමු මේ කවුද 3 දෙනා කියලා. අපි ඒ ගැන විස්තරයක් ලියමු. මෙහෙම ලියමු අපි. එක්කෙනෙක් කියලා කිව්වේ කොහොමද දැන් අපි? 1. අපි කියනවා මෙහෙම දැන්. ඔන්න බලන්න විස්තරේ ලියන හැටි, ඒ වගේම කියන හැටි. 1 මේ 1 කියනවා එක්කෙනෙක් කියන්නේ. 1 කවුද? කාන්තාවක්. එතකොට අපි ගන්නවා මේ is කියන එක එක්කෙනා නිසා 1 is එක්කෙනෙක් වෙන්නේ a woman කාන්තාවක්. ඔන්න හරි දැන් 1 is a woman එක්කෙනෙක් කාන්තාවක්. 1 is a woman another 1 is a girl. තව එක්කෙනෙක් ඉන්නවා another one අනිත් එක්කෙනා another one අනිත් එක්කෙනා. ඔන්න බලන්න දැන් 1 is a woman another one is a girl another one is a girl අනිත් එක්කෙනා ගැහණු ළමයි. දැන් හොඳට පින්තූරය බලන්න. 1 is a woman another one is a girl and the other one අනිත් එක්කෙනා the other one is a man and වලින් සම්බන්ධ කරමු the other one අනිත් එක්කෙනා the other one එතනත්
one කියන්නේ එක්කෙනෙක් නිසා ආය අපි මේ is කියන ක්‍රියාවම දානවා is a man. a man. ඔන්න තවත් වාක්‍යයක් ලිව්වා. මම මෙතන අදහස් තුනක් එකට සම්බන්ධ කළා be verb එකෙන්. one එක්කෙනෙක් වෙන්නේ a woman. කාන්තාවක් නැත්නම් ගැහණියක්. another one අනිත් එක්කෙනා වෙන්නේ is a girl. ඒ අපි තුන් දෙනෙක් ඉන්නවා කියලා කලින් වාක්‍ය කිව්වනේ. the other one is a man. අනිකා මිනිහෙකි. ඔන්න දැන් තුන්වෙනි වාක්‍යයටත් ආවා අපි. දැන් අපි ඉස්සලාම් පින්තූරේ මොකද්ද කියන හඳුන්ලා දුන්නා. ඊට පස්සේ අපි පින්තූරේ ඉන්න අය ගැත්තා. ඒ අය වෙන් වෙන් වශයෙන් උත් දැන් අපි කිව්වා. දැන් අපි යමු ඊළඟ එකට. දැන් අපි ගන්නවා මෙහෙම. දැන් මේ කාන්තාව සහ ඒ වගේම ගැහැණු ළමයා කරන දෙයක් ගැන ගන්නවා. අපි යම් කෙනෙක් ගැන කියන්න වගේම මේ is ආ දෙක ගන්නවා කරන දෙයක් ගැන කියන්නත්. හරි ඉන්නවා කියලා කියන්නේ මොනවා හරි කරමින් ඉන්නවා කියන්නේ. ඔන්න බලමු අපි වාක්‍යයක් අරගෙන මේ බලන්න. The woman කාන්තාව the woman කාන්තාව ඉන්නවා කියද්දි the woman is. හැබැයි අපි කාන්තාව විතරක් නෙමේ අර ගැහණු ළමයාත් ගමු. The woman and the girl. The woman and the girl. දැන් ඔබ දැනගන්න ඕනේ ඇයි මම මේ the දැම්මේ? දැන් මේ කාන්තාව ගැනත් ගැහණු ළමයා ගැනත් දැන් අපි දන්නවා. කලින් සඳහන් කරන්නේ දැන් මේ පින්තූරේ ඉන්න අය නිසා එහෙම විශේෂ අය ගැන කතා කරද්දී අපි අනිවාර්යයෙන්ම the දාන්න ඕනේ. එතකොට the woman and the girl. දැන් ඔන්න the woman නම් is the girl නම් is දැන් දෙන්නෙක් එකතු වුණාම ව්‍යාකරණානුකූලව මේ කියන්නේ මේකට උන උපක්‍රියාව ආවෙන්න ඕනේ. එහෙනම් වෙති එහෙම නැත්නම් වෙනවා කියන්න ආදානවා. The woman and the girl are ඉන්නවා මොනවා හරි කර ඉන්නවා කියද්දි ඉන්නවා කියන්න ආවෝනේ. කරමින් කියන්න. දැන් මේගොල්ලෝ මොනවද කරමින් ඉන්නේ බලන්න පින්තූරේ දිහා. අත්වැල් බැඳගෙන ඇවිදගෙන යමින් ඉන්නේ. ඒක නිසා අපි කියනවා මෙන්න ක්‍රියාව walk. ඇවිදගෙන යනවට කියන්නේ walk කියලා. walk. හැබැයි ඇවිදගෙන යමින් කියලා කියද්දී අපි අනිවාර්යයෙන්ම මේ ක්‍රියාව අර be verb එකක් එක්කලා දාද්දී ක්‍රියාවට අනිවාර්යයෙන්ම ing එකතු කරන්න ඕනේ. එහෙමනම් දැන් ඔන්න ක්‍රියාව මොකද්ද? The woman and the girl are walking. The woman and the girl are walking. දැන් මේ ඇවිදගෙන යන විදිහ ගැන අපි විස්තර කරනවා මෙහෙම. දැන් එතකොට හොඳට මතක තියාගන්න ඉන්නවා walking ඇවිදගෙන යමින්. දැන් මේ ඇවිදගෙන යන ආකාරය විස්තර කරනවා. ඒවට අපි කියනවා adverbs කියලා. හරි? මේක දැන් මේ ක්‍රියාව විස්තර කරනවා මෙන්න මෙහෙම. walking අපි කියනවා hand in hand. ඔන්න මේ ප්‍රේස් එක ඉගෙන ගන්න. hand in hand කියන්නේ අත්වැල් බැඳගෙන. අතින් අත අල්ලගෙන කියන්නේ අත්වැල් බැඳගෙන කියන්නේ hand in hand. එතකොට the woman and the girl are walking ඇවිදගෙන යමින් ඉන්නවා hand in hand. කොහෙද කියලාත් අපි කියනවා on the beach. on the beach. ඔන්න බලන්න දැන් වාක්‍ය හරි. දැන් ඔබ තවත් වාක්‍ය වර්ගයක් ඉගෙන ගත්තා. be verb එක එක්කලා ක්‍රියාපදයක් යෙදෙන. දැන් එතකොට the woman and the girl දෙන්නෙක් නිසා are walking hand in hand on the beach. හරි. එතකොට මේ වාක්‍යයේ මේ ටික තමයි subject එක. ඊළඟට verb එක තමයි මම මේ රතු පාටින් ලියලා තියෙන්නේ are walking. ඊටු ටික තමයි වාක්‍යයේ සෙසු කොටස්. හරි. දැන් අපි තව වාක්‍යයක් ගමු. දැන් මේ ගැහණු කෙනයි ගැහණු ළමයි කරන දේනේ කිව්වේ. අපි බලමු කොහොමද කියන්නේ කියලා අර පිරිමි කෙනා කරන දේ මිනිහා. අපි කියමු මෙහෙම. The man. දැන් එයත් අපි දන්න කෙනෙක් නිසා the දානවා. The man. දැන් man නම් එක්කෙනෙක් නිසා අපි කියනවා is කියන උපක්‍රියාව යොදා ගන්න. is. The man is. The මිනිහා ඉන්නවා. එයා ඉන්නේ කොහොමද?
යමක් කරමින් මොකද එයා කරමින් ඉන්නේ. අපි එතෙන්ට ක්‍රියාව දාමු. come කියන එක. come කියන්නේ එනවට. දැන් මිනිහා එමින් ඉන්නවා. අපිට පේනවනේ එමින් ඉන්නවා. හැබැයි come කියන එකට ing එකතු කරද්දි come විතරක් නෙමේ ඕනම ක්‍රියාවක අගට e තියෙනවා නම් e තියෙන ක්‍රියාවකට ing එකතු කරද්දි e අයින් කරලායි ing එකතු කරන්නේ. දැන් අපි ing එකතු කරනවා. is coming. The man is coming. The man is coming. දෙසට කොහෙට දෙන්නේ? දෙසට. ඔවුන් දෙසට. coming ඊළඟට අපි කියනවා දෙසට කියන අන්න නිපාත පදයක් ඕන වෙනවා. towards. towards කියන්නේ දෙසට. The man is coming towards ඔවුන් දෙසට. towards them. ඔවුන් කියද්දි them කියලා ගන්න. මොකද මේක object pronoun එකක් නිසා. towards them. ක්‍රියාවකට පස්සේ ඔවුන් කියන්න දාන්නේ them කියලා. they කියලා දාන්න බෑ. they කියලා දාන්නේ subject pronoun එකක්. ඒක මම pronouns පාඩමේදී උගන්ලා තියෙනවා. එහෙමනම් අපි බලමු දැන් ආයෙත්. The man මිනිහා is coming එමින් ඉන්නවා towards them. දැන් පින්තූරේ දිහා නැවතත් බලන්න. හොඳට බලන්න පින්තූරේ දිහා. ඔන්න දැන් ඔබට පින්තූරේ පේනවා එතකොට the man is coming towards them. මිනිහා ඔවුන් දෙසට එමින් ඉන්නවා. දැන් බලන්න ඊළඟට ඔහු මොනවා හරි අරන් එනවා පේනව නේද? දැන් පින්තූරේ හොඳට බලන්න. ඔහු මොනවා හරි අරන් එනවා. අපි දන්නේ නැහැ මොනවද කියලා. අපි ඒකින්ද මෙහෙම කියමු. ඔන්න දැන් නැවතත් එන්න මම මෙහෙම කියනවා. ඔහු එතකොට දැන් man වෙනුවට අපි ගන්නවා ඔහු කියන සර්වනාම පදය. මේවට කියන්නේ pronouns කියලා. අපි pronouns පාවිච්චි කරන්නේ noun එකක් වෙනුවට. the man වෙනුවට අපි කියනවා he කියලා. he කියන්නේ එක්කෙනෙක් නිසා අපි ක්‍රියාව දානවා is. ඔහු ඉන්නවා මොනවා හරි කරමින්. කරමින් කියන්නේ මොකද්ද? ගෙන එමින්. ගේනවට කියන්නේ bring කියලා. B R I N G bring. he is bring කියන්න බෑ කීයටවත්. මොකද be verb එකක් එනකොට ක්‍රියාවේ ing ස්වරූපේ දාන්න ඕන කියලා දැන් ඔබ පැහැදිලිව දැනගත්තා. එහෙමනම් අපි කියනවා he is bringing. ඔන්න bringing කියලා ing දැම්මා. he is bringing මොනවා හරි දෙයක් අපි දන්නේ නැහැ තාම මොනවද කියලා. ඒකින්ද අපි කියමු something. යම් දෙයක්. something කියන්නේ යම් දෙයක්. he is bringing something. ඔහු යම් දෙයක් අරගෙන ඉන්නවා. he is bringing something. bag එකක මල්ලක in a bag. he is bringing something in a bag. දැන් නැවතත් පින්තූරේ බලන්න. he is bringing something in a bag. ඔහු මල්ලක යමක් රැගෙන ඉන්නවා. he is bringing something in a bag. හරි. දැන් අපි ගන්නවා තවත් එකක්. දැන් ඔහු යම් දෙයක් බෑග් එකක අරගෙන එනවා. මුහුදු වෙරළ එන්නේ. ඔහු දිහා බැලුවම අපිට නිකන් මෙහෙම දෙයක් හිතෙනවා. හරියටම නැතුව අපිට නිකන් පේන විදිහට යම් කෙනෙක් දිහා බැලුවම පේන විදිහ ගැන කියද්දී අපි යොදා ගන්න ක්‍රියාවක් තියෙනවා. මෙන්න බලන්න මොකද්ද කියලා. ඔහු he පේන්නේ නම් පේනවට කියන්නේ seem කියලා. ඔහු ඒක වචන නිසා seems දානවා. ඔහු පේන හැටියට නම් පේන විදිහට නම් he seems වෙනවා කියන්නේ am is දැම්මට මේ තව ක්‍රියාවක් එක්කලා වෙනවා කියන්නේ am is දාන්න බෑ. එතකොට දාන්නේ මේකේ මුල් ස්වරූපය be කියන එක. එතකොට be තනියම තියන්න බෑ. යම් ක්‍රියාවකට පස්සේ අපි දාන්නේ to be කියලා. he seems to be වෙනවා වගේ පේනවා කියද්දි මේකත් ක්‍රියාවක් he seems to be ඔහු වගේයි පේන්නේ. එතකොට කවුරු වගේද? he seems to be දීවරයෙක් වගේයි පේන්නේ. ඇයි මුහුදු වෙරළේ. හරි. එතකොට මොකක්ද ඉල්ලගෙනත් එනවා. අපි ඒකින්ද කියනවා he seems to be a fisherman. he seems to be a fisherman. ඔහු දීවරයෙක් වගේයි පේන්නේ. එතකොට ඕනම කෙනෙක් වාගේ පේනවා කියන්නේ ඔබ ඊට පස්සේ කියන්නේ මොකද්ද? ඒ කෙනාව මෙතෙන්ට දානවා. ඒක වචනයක් නම් තමයි මේ s එකක් එකතු කරන්නේ. he seems to be a fisherman. he seems to be a fisherman. දැන් ඒක වෙනස් කරගන්න මේ a fisherman වෙනුවට ඕනම එකක් දාන්න. he seems to be a driver.
he seems to be a doctor. ඔය වගේ ඕනම එකක් යොදා ගන්න පුළුවන්. හරි. එතකොට he seems to be a fisherman. දැන් හොඳට පින්තූරේ දිහා බලන්න. දැන් අපි තව එකක් ගමු. මේ be verb එකේ දෙන තවත් අවස්ථාවක්. be verb එකේ දෙන මෙන්න මේ අවස්ථාව බලන්න. අපි කියමු මෙහෙම. ඔහු අර කාන්තාවගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. එහෙම වෙන්න ඉඩ තියෙනවා. කියලා කියද්දී අපි කියනවා වෙන්න ඉඩ තියෙනවා බොහෝ විට. බොහෝ විට යම් කිසි දෙයක් වෙන්න ඉඩ තියෙනවා කියද්දී අපි might කියන වචනේ be එක්කලා යොදා ගන්නවා. ඒතර අපි කියනවා he might be. he might be. he might be. ඔන්න ක්‍රියාව. be verb එක එක්කලා might ඕනම ක්‍රියාවක් එක්කලා might දාන්න පුළුවන්. he might be. ඔහු වෙන්න ඉඩ තියෙනවා. වෙන්න ඉඩ තියෙනවා. he might be. කවුද? the husband. සැමියා. the husband. he might be the husband. දැන් කාගේ සැමියාද කියලා කෙනෙක් තව කෙනෙකුට සම්බන්ධ කරන්නේ of කියන නිපාත පදයෙන්. එහෙනම් අපි දානවා he might be the husband of the woman. ඔන්න හරි. දැන් තව වාක්‍යයක්. he might be the husband of the woman. ඔහු වෙන්න ඉඩ තියෙනවා the husband of the woman. කාන්තාවගේ සැමියා වෙන්න ඉඩ තියෙනවා. බොහෝ දුරට එහෙම වෙන්න පුළුවන් කියන එකයි. එතකොට he seems to be a fisherman. ඔන්න එක වාක්‍ය ක්‍රමයක්. ඔහු වගේ පේන්නේ. පේන හැටියට නම් ඔහු දීවරයෙක් වගේ පේන්නේ. he might be the husband of the woman. ඔහු වෙන්න ඉඩ තියෙනවා අර කාන්තාවගේ සැමියා. එහෙමනම් ඔන්න තවත් වාක්‍යයක් ගත්තා. අපි බලමු තව දුරටත් මොනවද කියන්නේ කියලා. ඔන්න දැන් ඊළඟට බලන්න අර අනිත් දෙන්න ගැන ආයෙ කියමු. ඔවුන් දෙදෙනා. ඔවුන් දෙදෙනා කියන්නේ අපි කියනවා මේ විදිහට two of them. two of them කියන්නේ මේ අනිත් දෙන්න. two of them. two of them කියන්නේ අර කාන්තාව සහ ගැහැණු ළමයා. two of them. අපි අර සීම් එකම ගමුකෝ. දැන් two of them ඔවුන් දෙදෙනාම කියද්දී බහුවචන නිසා අර අපි සීම් කියන වචනේ ගන්නවා. ඒතර s දාන්නේ seem two of them seem to be waiting. දැන් මේ තමයි දිගටම ක්‍රියාව. අර be verb එක්කලා ing ක්‍රියාව. they two of them ඔවුන් දෙදෙනා කියන්නේ the woman and the girl seem to be waiting. පේනවා බලාගෙන ඉන්නවා වගේ නැවතිලා බලන් ඉන්නවට නේ wait කියලා කියන්නේ. එතකොට කවුරු හරි නිකන් බලන් ඉන්නවට කියන්නේ wait කියලා. එතකොට waiting බලාගෙන ඉන්නවා වගේ පේනවා. two of them seem to be waiting for the man. අර මිනිහා එනකන් ඉන්නවා වගේ පේන්නේ. එතකොට for the man. two of them seem to be waiting for the man. two of them seem to be waiting for the man. අර දෙදෙනා subject එක seem පේනවා to be waiting ඉන්නවා වගේ for the man. මිනිස්සයා එනතුරු. ඒතර wait කියන ක්‍රියාපදයට එක්කලා for කියන නිපාත පදේ අනිවාර්යෙන් දාන්න ඕන. කෙනෙක් එනකම් බලන් ඉන්නකොට wait for. එහෙම විශේෂ නිපාත පද තියෙනවා විශේෂ වචන එක්කලා යෙදෙන. මම දැන් මේ දවස්වල on කියන නිපාත පදයේ දෙන විශේෂ අවස්ථා දැන් සෑහෙන ප්‍රමාණයක් කළා. ඒ සියල්ලම අර විශේෂ අවස්ථා on කියන නිපාත පදයේ දෙන බලන්නේ වීඩියෝ ක්ලිප් ටික. ඒතර ඒකේ ඔබට ඉගෙන ගන්න ඕනේ ඒ වගේ for කියන එක ඉන්න එක තව විශේෂ වචන එක්කලා යෙදෙන තැන් ගැන මම පාඩම් කීපයක් ඉදිරියේදී ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා. එහෙමනම් two of them seem to be waiting for the man. පින්තූරෙත් බලාගෙන වාක්‍යයත් හොඳට අහගෙන ඉගෙන ගන්න. දැන් ඒ වගේම බලමු මෙහෙම. මිනිහත් ඔවුන් දෙස බලාගෙන ඉන්නවා. ඒතර මිනිහට කියන්නේ the man. එතකොට ඉන්නවා is. ඉන්නවා කියන්නේ is නේ. the man is එයත් කියලා කියන්නේ බලාගෙනත් ඉන්නවා. එයත් බලාගෙන ඉන්නවා. the man
is also, the man is also, ඕන්න මෙතෙන්ටත් also the man also is කියලා දාන්න පුළුවන්. මේ තවත් ස්ටයිල් එකක්. The man is also looking, බලාගෙන. The man, මිනිහා, is also, එයත් ඉන්නව බලාගෙන. ඔවුන් දෙස, the man is also looking at them. ඔවුන් දෙස කියද්දී at them. The man is also looking at them. The man is also looking at them. that ඕන්න කියන්න පුළුවන්. The man also is looking at them. The man also is looking at them. මෙතෙන්ට දාන්නත් පුළුවන්. මේක ඕන්නම් මෙතෙන්ටත් දාන්න. The man also is looking at them. මිනිහත් ඔවුන් දෙස බලාගෙන ඉන්නවා. The man also is looking at them. ඔන්න දැන් මිනිහත් ඔවුන් දෙස බලාගෙන ඉන්නවා. පින්තූර හොඳට බලන්න නැවතත්. දැන් අපි ඊළඟට ගැහැණු ළමයා ගැන වාක්‍යයක් කියමු. දැන් අපි ගැහැණු ළමයා ගැන වාක්‍යයක් කියමු. මේ ගැහැණු ළමයා ඒගොල්ලන්ගේ ඥාතියෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒතර කෙනෙක් කවුරු හරි වෙන්න ඉඩ තියෙනවා කියද්දී අපි ගන්නෙ මේ be verb එක might සමග. ඒතර අපි කියනවා the girl, ගැහැණු ළමයා වෙන්න ඉඩ තියෙනවා. might be වෙන්න ඉඩ තියෙනවා. the ගැහැණු ළමයා, the girl ක්‍රියාව නිසා රතු පාටින් ලියන්නයි. the girl might be. the girl might be. ගැහැණු ළමයා වෙන්න කියන්න be ඉඩ තියෙනවා might. the girl might be ඔවුන්ගේ ඥාතීන්ගෙන් එක්කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. the girl might be එක්කෙනෙක්. එක්කෙනෙක් කියන්නේ one. කාගෙන්ද කියලා වෙන් කරන්නේ of කියන නිපාතම. one of their, the girl ගැහැණු ළමයා වෙන්න ඉඩ තියෙනවා might be one of their relatives. the girl might be one of their relatives. ඒතකොට මේ one of, some of, none of කියන ඒවා මම ඔබට determiners කියන පාඩමේදී ඉගෙනුවා. අන්න ඒකේ බලන්න ගොඩක් දෙනෙක් අතරින් එක්කෙනෙක් වෙන් කරද්දී ඒ එක්කෙනා කියන්නේ one, ඊළඟට of දාලා තමයි අනිත් ඒ ගොඩ පිරිස සඳහන් කරන්නේ. ඔවුන්ගෙන් සමහරෙක් නම් some of them, some of their කියලා එහෙම ඕන එකක් දාන්න පුළුවන්. ඒතකොට මේ පාඩම වෙනම බලන්න determiners කියන පාඩම. ඒකෙදී ඒ ගැන පුළුල් විස්තරයක් රූප සටහනකුත් සමග පෙන්ලා තියෙනවා. හොඳයි. දැන් අපි ගම්මු තවත් වාක්‍යයක්. දැන් අපි මෙහෙම කියමු. ඇය ඔවුන්ව බලන්න ඇවිල්ලා ඉන්නවා වෙන්න පුළුවන්. ඇය කියන්නේ මේ ගැහැණු ළමයා ඒගොල්ල බලන්න ඇවිල්ලා නෑදෑයෙක් එනවනේ එහෙම බලන්න. එතකොට අපි කියනවා මෙහෙම. ඇය කියන්නේ she නේ. එතකොට මම තව පොඩි කෑල්ලක් ඔබට උගන්වනවා. she might have come. එයා ඇවිල්ලා තියෙන්න ඉඩ තියෙනවා. එතකොට might කියන්නේ ඉඩ තියෙනවා. she might have come. she might have come. එයා ඇවිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. ඇවිල්ලා කියන්නේ එන්නේ come. ඒ කියන්නේ ඕනම ක්‍රියාවක past participle ස්වරූපයේ තුන්වෙනි ස්වරූපේ එන්නේ ලා කියන්නේ. have come කියන්නේ තියෙනවා ඇවිල්ලා. have eaten තියෙනවා have eaten කාලා තියෙනවා. ඕනම ක්‍රියාවක් කරලා තියෙනවා කියන්නේ අපි ක්‍රියාවට මුලින් have දානවා ක්‍රියාවේ past participle ස්වරූපේ යොදා ගන්නවා. තුන්වෙනි ස්වරූපේ. ඒක සාමාන්‍ය perfect වාක්‍ය වල දෙන්නේ. perfect වාක්‍ය පිළිබඳව මම ඔබට පසුව කියලා දෙන්න. දැන් මේ පින්තූර ඉගෙන ගන්න. she might have come. ඇය ඇවිල්ලා තියෙනවා තියෙන්න පුළුවන්. ඇවිල්ලා තියෙනවා වෙන්න ඉඩ තියෙනවා මෙන්න මෙහෙම. මොකටද? ඔවුන්ව බලන්නට. she might have come to see them. to see them. to see කියන්නේ තව ක්‍රියාවක් බලන්නට. to see ඔවුන්ව. she might have come to see them. them them. she might have come to see them. ඒ ගැහණු ළමයා නෑදෑයෙක් වෙන්න ඉඩ තියෙනවා. she might have come to see them. ඇය ඔවුන්ව බලන්න ඇවිල්ලා ඉන්නවා වෙන්න පුළුවන්. ඇය ටිකක් අර විලාසිතාවට බර කෙනෙක් වගේ පේන්නේ. ඇය ටිකක් විලාසිතාවට ඇඳුම් දිහා බැලුවම අපිට පේනවා නිකන්
සිනියක්. ඒ කියන්නේ විලාසිතාවලට කැමති කෙනෙක් වගේ පේන්නේ. එතකොට ඇය පේනවා කියද්දී she ඊළඟට අපේ දැන් පේනවා කියන්නේ කලිනුත් වාක්‍යයක් ගත්තේ. පේන හැටියට seems. She seems වෙනවා වගේ to be. She seems to be ටිකක් a little කියන්නේ ටිකක් fashionable. She seems to be a little fashionable. Fashionable කියන්නේ විලාසිතාවලට නව විලාසිතාවලට කැමති වගේ. She seems to be a little fashionable. She seems to be a little fashionable. She seems to be a little fashionable. එයා ටිකක් විලාසිතා වලට ආස එහෙම විලාසිතා විදියට ඇඳගෙන ඉන්න කෙනෙක් වෙන්න වගේ පේන්නේ. පේන විදිහනේ එයා හරි විලාසිතා වලට කැමති කෙනෙක් වගේ. හරි දැන් අපි තව වාක්‍යයක් ගමු. එයා ඇවිල්ලා ඉන්නේ එහෙම නැත්නම් එයා ඇවිල්ලා ඇත්තේ නාගරික ප්‍රදේශයකින්. මොකද දැන් ගම්බදට අර නාගරික විදිහට විලාසිතාව ඒවැ විලාසිතාව වලින් ඇඳගෙන ආවහම අපි හිතනවනේ එහෙම. එයා ඇවිල්ලා ඇත්තේ නාගරික පැත්තකින් නගරයේ ඉඳලා කියලා කොහොමද කියන්නේ බලමු. එයා නාගරික ප්‍රදේශයකින් ඇවිල්ලා ඉන්නවා වගේ පේන්නේ. එතකොට අපි කියනවා she හරි ඔන්න දැන් අපි ක්‍රියාව දානවා. might have come. අපි දැන් කලිනුත් ගත්තේ she might have come. හරි මෙන්න ක්‍රියාව. she might have come කොහේ හරි ඉඳලා කියද්දී අපි දාන්නේ from කියන නිපාත පදේ. she might have come from an urban area. She might have come from an urban area. She might have come from an urban area. එයා නාගරික පරිසරයකින් නාගරික ප්‍රදේශයකින් ඇවිල්ලා ඉන්නවා වගේ පේන්නේ. right? ඇවිල්ලා ඇත්තේ කියන්නේ. She might have come. එයා ඇවිල්ලා ඉන්නවා have come. ඇවිල්ලා ඇත්තේ කියද්දී අර ඒකේ පොඩි සැකයක් තියෙන බවක් ෂුවර් එකක් නැත්නම් මොකද අපි කියනවා might have come. එයා ඇවිල්ලා ඇත්තේ from an urban area. නාගරික ප්‍රදේශයකින් වෙන්න පුළුවන්. right? එයා ඇවිල්ලා ඇත්තේ නාගරික ප්‍රදේශයකින්. ඇය ඇවිල්ලා ඇත්තේ from සිට an urban area නාගරික පැත්තකින් ප්‍රදේශයකින්. දැන් ඔන්න ඊළඟ වාක්‍ය මම කියන්න යන්නේ මේ මිනිහා එනවා ඇත්තේ වැඩ ඉවර වෙලා වගේ පේන්නේ. මිනිහා පේන හැටියට නම් වැඩ ඉවර වෙලා එමින් ඉන්නවා වගේ පේන්නේ. එතකොට දැන් අපි අර වගේ පේනවා කියන්න ගන්නේ ඔන්න බලන්න the man කියලා අපි subject එක ලියලා ඉමුකෝ ඉස්සෙල්ලා the man. ඊළඟට අපි ගන්නවා පේන හැටියට නම් පේන විදිහට පේන්නේ seems. the man seems. හරි? ඒ වෙනවා වගේ. එතකොට කියනවා to be. the man seems to be එමින් ඉන්නවා වගේ පේන්නේ. එමින් කියන්න coming. coming එමින් ඉන්නවා වාගේ පේනවා the man මිනිහා. the man seems to be coming වැඩ ඉවර වෙලා කොහේ හරි වැඩ කරන තැනක වැඩ ඉවර වෙලා. එහෙමනම් the man seems to be coming after work. after work. the man seems to be coming after work. the man මිනිහා seems පේන හැටියට නම් to be වගේ පේන හැටියට කියන වගේ කියන්නේ seems to be coming එමින් ඉන්නවා after work වැඩ ඉවර වෙලා එමින් ඉන්නවා වගේ පේන්නේ. වගේ පේනවා කියන තමයි seems ගන්න. එහෙනම් the man seems to be coming after work. ඔහු ඔවුන්ගේ දවල් කෑමටයි රෑ කෑමටයි මාළු වගේක් අරන් එනවා වගේ පේන්නේ. ඔහු මාළු වගේක් අරන් එනවා ඇති දවල්ටයි රෑටයි කෑමට. එතකොට ඔහු ගේනවා ඇති අරන් එමින් ඉන්නවා ඇති කියලා කියද්දී අපි කියන්නේ මෙහෙමයි. he හරිද? he
දැන් ගන්නවා ක්‍රියාව. might be he might be ගෙනමින් ඉන්නවා. දැන් ඉන්නවා කියන්නේ be ඉන්නවා වෙන්න පුළුවන් කියන්නේ. එතකොට might be bringing. he might be bringing. ඔහු ගේන අරගෙන එමින් ඉන්නවා ඇති. he might be bringing. අපිට දැන් පේන්නේ නැහැ අර බෑග් එක. නමුත් දැන් අපි මේ කියපු කතාවත් එක්කලා දැන් හිතෙන විදිහ දීවරයක් වගේත් පේනවා. එතකොට එහෙම හින්දා අපි කියනවා he might be bringing මාළු වගේක්. some fish. he might be bringing some fish. එතකොට දවල්ටයි රැටයි කෑම සඳහා. එහෙනම් for සඳහා කියන්නේ for lunch and dinner. ඔන්න බලන්න දැන් වාක්‍යය. He might be bringing some fish for lunch and dinner. He might be bringing some fish for lunch and dinner. ඕනනම් ඉතින් පුළුවන් for their lunch and dinner කියලාත් කියන්න. He might be bringing some fish for their lunch and dinner. Right. He might be bringing some fish for their lunch and dinner. ඔහු ඒගොල්ලන්ගේ දවල්ටයි රැටයි කෑමට මාළු වගේක් අරන් එනවා වගේ අරන් එනවා ඇති. එතකොට ඔන්න දැන් මම වාක්‍ය ගණනාවක් මේ පින්තූරය ගැන කිව්වා. දැන් ඔබ පින්තූරය දෙස බලාගෙන නැවත වතාවක් වාක්‍ය ටිකට සවන් දෙන්න. හොඳින් සවන් දීලා ඊට පස්සේ අහන ප්‍රශ්න වලට ඒ දෙස බලාගෙන පිළිතුරු සපයන්න උත්සාහ කරන්න. 1. This is a picture of a beach. 2. There are 3 on the beach. 3. One is a woman, another one is a girl, and the other one is a man. 4. The woman and the girl are walking hand in hand on the beach. 5. The man is coming towards them. 6. He is bringing something in a bag. 7. He seems to be a fisherman. 8. He might be the husband of the woman. 9. 2 of them seem to be waiting for the man. 10. The man also is looking at them. 11. The girl might be one of their relatives. 12. She might have come to see them. 13. She seems to be a little fashionable. 14. She might have come from an urban area. 15. The man seems to be coming after work. 16. He might be bringing some fish for their lunch and dinner. හොඳයි. දැන් අපි එනවා පාඩමේ දෙවෙනි කොටසට. පාඩමේ දෙවෙනි කොටසෙන් මම ඔබට ඉදිරිපත් කරන්නේ ප්‍රශ්න කීපයක්. මේ වගේ ප්‍රශ්න අහන්න අපිට සිද්ධ වෙනවා දෛනික කතා බහේදී. හොඳයි. දැන් මේ පින්තූරය සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක් අහනවා. ඔබ ඉගෙනගත්තු වාක්‍ය වලින් මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නත් උත්සාහ කරන්න. ඔබට පුළුවන් මේක යාළුවෙක් එක්කලා ගෙදරදී පුහුණු වෙන්නත්. එක්කෙනෙක් ප්‍රශ්න අහනවා අනිත් එක්කෙනා පින්තූරෙ දිහා බලාගෙන පිළිතුරු දෙනවා. ලියපු වාක්‍ය බලන්න නැතුව ටිකක් හුරු වෙනකම් වාක්‍ය බලන්න පුළුවන්. හොඳයි. එහෙමනම් හුරු වුණාට පස්සේ පින්තූරෙ දිහා බලාගෙන අදහස කියන්න හුරු වෙන්න. මොකද අපි භාෂාවක් කතා කරනවා කියන්නේ සමාජයේ හැමෙහෙ තැන් තැන් වල ඇවිදිදී පේන දේවල්, අහපු දේවල්, දකින දේවල්නේ අපි කියන්නේ එක එක අය එක්කලා. ප්‍රශ්න අහන්නෙත් ඒව ගැනනේ. ඉතින් මම ඒ වගේ මේ පින්තූර විස්තර කිරීම තුලින් තව ගොඩක් දේවල් ඔබට උගන්වන්න බලාපොරොත්තු වෙන අතරේ ඊළඟට මගේ අදහසක් තියෙනවා එළියට ගිහිල්ලා විවිධ තැන් වලට නරඹන්න ගිහිල්ලා ඒ තැන් වල ඉඳගෙන ඔබට මේ භාෂාවේ විවිධ කොටස් ඉදිරිපත් කරන්නත්. එතකොට ඒවා ඒ විදිහට පුහුණු වෙන්න. හොඳයි. අපි එහෙනම් දෙවෙනි කොටස පටන් ගමු. පළවෙනි ප්‍රශ්නය. How will you describe this picture? ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නය. How will you describe? How මං ක්‍රියාපද රතු පාටින් ලියන්න. Will you describe
How will you describe this picture? How will you describe this picture? දැන් මෙතන will you describe. එතකොට you will describe ඔබ විස්තර කරાવી අනාගතේ කරනවා කියන්නේ you will describe ප්‍රශ්න හදද්දි මේ will එක මුලට ගන්නවා. දැන් මේ ප්‍රශ්න වර්ග දෙකක් ඉංග්‍රීසියේ තියෙනවා yes no questions and information questions කියලා. මම ඒ ගැන පාඩමක් ඉදිරියේදී කරන්නම්. මොකද පාඩම් ගොඩක් ව්‍යාකරණ පාඩම් තියෙනවා කරන්න. එතකොට ඔබ දැනට ප්‍රශ්න මතක තියන්න how කෙසේද will you describe ඔබ විස්තර කරන්නේ this picture. How will you describe this picture? දැන් අපි පින්තූර විස්තර කරු විදිහක් තිබුණාට ඔබට කියන්න පුළුවන්. This is a picture of a beach කියලා විස්තර කරන්නේ. ඒතර අන්න ඒ වගේ ප්‍රශ්නය අහද්දි අර පිළිතුරු දීපුවා ඉස්සෙල්ලාම මම කියන්නේ පිළිතුරු. දැන් මේ උගන්වන්නේ ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්නෙට පිළිතුරු අතරින් අරගෙන කතා කරන්න. දැන් මම එනවා දෙවෙනි ප්‍රශ්නෙට. ඒතකොට කෙසේද කියන්නේ how. තාම විස්තර කළේ නෑනේ අනාගතේ මේක කරන්නේ. තව තප්පර කීපයක් ඉස්සරලා නම් ඒත් අනාගතේ. ඒතකොට අපි අහන්නේ will කියලා. How will you describe this picture? කෙසේද ඔබ මෙය විස්තර කරන්නේ? හරි ඒ වගේ දැන් අපි ගමු දෙවැනි එක. ඔන්න මම දෙවෙනි ප්‍රශ්නයක් අහනවා මෙහෙම. ඔබට මේ පින්තූරේ පෙනෙන්නේ මොනවාද? ඔබට මේ පින්තූරේ මොනවද පේන්නේ? ඒතර අපි අහනවා what can you see? what කියන්නේ මොනවාද? ඊළඟට ක්‍රියාපද ගන්නවා. can see පේන්න දැක ගන්න පුළුවන්. ඒතර what can you මොනවද ඔබට දැක ගන්න පුළුවන්? what can you see in this picture? What can you see in this picture? What can you see in this picture? ඔබට මේ පින්තූරේ දැක ගන්න තියෙන්නේ මොනවද? What can you see in this picture? එතකොට ඔබට පේන්න තියෙන දේවල් ඔබ ලියනවා. ඒ ලියුවාම ඊළඟට ඔබ අහනවා what මොනවද? what ඊළඟට කර්තෘපදයේ දේ දැන් ක්‍රියාව දාද්දී අර හැමතිස්සෙම ක්‍රියාවේ උපක්‍රියාව මුලට එන්න ඕන ප්‍රශ්න හදද්දී are they doing? what are they doing? ඔවුන් කරමින් සිටින්නේ මොනවද? මොනවද සිටින්නේ ඔවුන් කරමින්? එහෙමයි ඒ ඉංග්‍රීසි එන පිළිවෙල. what are they doing? they are walking, they are looking, අන්න ඒ වගේ they are waiting. ඒ වගේ අපි ගොඩක් ක්‍රියාපද ගත්තනේ. ඒතකොට what are they doing? ඔවුන් කරමින් සිටින්නේ මොනවද? ඊළඟට බලන්න මෙහෙම දෙයක්. හතරවෙනි එක. who do you think? who do you මොන ක්‍රියාව මෙතෙන්ට දානවා ප්‍රශ්නේ who do you think? කවුරුයි කියලාද ඔබ හිතන්නේ? who do you think? කවුරු කියලාද ඔයා හිතන්නේ? මිනිහා the man. who do you think the man might be? who do you think the man might be? අපි might be එක අතරතු පාටින්ම දාමු. who do you think the man might be? who do you think the man might be? the man මිනිහා වෙන්න ඇත්තේ වෙන්න ඉඩ තියෙන්නේ කවුරුන් කියලාද ඔබ හිතන්නේ? ඔබ හිතන විදිය මිනිහා කවුරුන් වෙන්න ඇද්ද? ඒතර අපි කියනවා ඉතින් උත්තරේ දෙද්දි මේ ටික අයින් කළා the man might be කියලා අර හිතන might be the woman's husband, man might be a fisherman. ඒ වගේ ඕන එකක් දාන්න පුළුවන්. හරි දැන් අපි තවත් එකක් අහමු girl ගැන. who do you think is the girl? who do you think is the girl? ඒතර අපි අහනවා මෙහෙම. who කවුරු කියලාද? 5 you ඔයා. ඒතකොට ප්‍රශ්නේ හදන්න අහනවා අපි who do you think? who do you think is the girl? ගැහැණු ළමයා කවුරුන් කියාද ඔබ හිතන්නේ?
Who do you think is the girl? Who do you think is the girl? The girl might be one of their relatives. ඒ ගෑනු ළමයා වෙන්න ඉඩ තියෙනවා ඒගොල්ලන්ගේ ඥාතියෙක්. right? ඒ වගේ. Who do you think is the girl? ඊළඟට අපි අහනවා ඇය කොයි වගේද කියලා. ඊළඟට අපි අහනවා ඇය කොයි වගේද කියලා. එතකොට අහන්නේ කවුරු හරි කෙනෙක් කොයි වගේද කියලා අහද්දී what is she like? what හරි she මෙතෙන්ට දැම්මා what is she like? like කියන්නේ වාගේ. what is she like? එයා කොයි වගේද? what is she like? එයා කොයි වගේද කියලා අහන්නේ what is she like? ඊළඟට අපි අහමු මෙහෙම දෙයක්. ඔබ හිතන්නේ මිනිහා මොනවා අතේ අරන් එනවා ඇති කියලාද? ඔබ හිතන්නේ මිනිහා ඔහුගේ අතේ මොනවා අරන් එනවා කියලාද? ඒතර අපි අහනවා කොහොමද? ඔයා හිතන්නේ මොනවද කියලා අහන්නේ what do you think? what do you think? what do you think the man might be? what do you think the man might be bringing? අරගෙන එනවා ඇති කියලා. what do you think the man might be bringing in his hand? in his hand. ඔන්න බලන්න තවත් ප්‍රශ්නයක්. what do you think the man might be bringing in his hand? what do you think the man might be bringing in his hand? මිනිහා ඔහුගේ අතේ මොනවා අරගෙන එනවා ඇතයිද ඔබ හිතන්නේ? what do you think the man might be bringing in his hand? he might be bringing some fish in his hand. එතකොට ඒ වගේ අර පින්තූර විස්තර කරපු කොටස් වලින්ම තමයි මේවට උත්තර ගන්නෙ. එහෙමනම් ඔන්න ප්‍රශ්න ටිකට නැවත වතාවක් බලාගෙන හොඳින් සවන් දෙන්න. ඔබත් ශබ්ද නගා කියවන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔබට අර නිවැරදිව මේ වචන උච්චාරණය කරන විදිහ ඉගෙන ගන්න පුළුවන් වෙයි. හොඳයි එහෙමනම් ඔන්න ඒ තමයි පාඩමේ දෙවෙනි කොටස. How will you describe this picture? What can you see in the picture? What are they doing? Who do you think the man might be? Who do you think is the girl? What do you think the man might be bringing in his hand? හොඳයි. ඉතින් එහෙමනම් අද පින්තූරයක් විස්තර කිරීම පාඩමෙන් මම ඔබට ඉදිරිපත් කළේ මුහුදු වෙරළක දර්ශනයක්. ඒ වගේම මේ පාඩමේ කොටස් තුنين පින්තූරයක් විස්තර කරන ආකාරය, ප්‍රශ්න ගොඩනැගෙන ආකාරය සහ සංවාදයක් කරන ආකාරය ඔබ ඉගෙන ගත්තා. ඉදිරියටත් අපි තවත් මේ වගේ දේවල් මීට වඩා හොඳට ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න, like එකකුත් දාන්න. ඒ වගේම මම අලුත් වීඩියෝවක් අප්ලෝඩ් කරපු ගමන් ඒ ගැන notification එකක් ගෙන්න ගන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙමනම් අදට ඔබෙන් සමු ගන්නවා ආයෙත් තවත් පින්තූරයක් සමග ඔබ හමුවට එන බලාපොරොත්තු වෙන. Goodbye and good luck. If you like this video, don't forget to like, share and subscribe. Thanks for watching.